ආයුබෝවන් කියලා ඔබ පිළිගන්න අපේකම වැඩසටහන අද අලුත් වැඩසටහන අපි පොරොන්දු වෙන ආකාරයට අපි හැමදාම ගේන්නේ අලුත් වැඩසටහන අපේකම අගේන ඔබට අපේකම අපේ ශ්‍රී ලාංකිකයන් එක එක දක්ෂ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා මේ නව ශ්‍රීලංකාවේ පුරාම එක එක තැන්වල ඒගොල්ලන්ගේ ඒ ක්ෂේත්‍රවල ඉතින් අපි මේ අද ගේන්නේ මේ කරාතේ පිළිබඳව ඉතාමත් ප්‍රවීණ නව ශ්‍රීලංකාවේ ඉන්න තම ජාත්‍යන්තර මට්ටමට ගිය විනිසුරුවරේ ඉතින් අයිබෝන් කියලා පිළිගන්න අපේ ධම්මික මහතා ඉතින් මේ නව ශ්‍රීලංකාවේ ඉන්න හැමෝම දන්න චරිතයක් ඉතින් ඇත්තටම අපේකම විශාල ගෞරවයක් එතුමා අපේ වැඩසටහනත් එක්ක අද එකතු වෙන සම්බන්ධයෙන් ධම්මික අපි පොඩ්ඩක් කතා කරමු මේ මොකද්ද මේ කරාතේ කියන්නේ අපි හැමෝම දන්නවා මම දන්නවා කරාතේ කියන්නේ නමුත් කොහොමද මේක පටන් ගන්නේ සහ කොහොමද මේක විකාශනය වෙන්නේ අපි ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරමු කරාතේ ඉතිහාසයට ගියොත් මුලින්ම නම කියවෙනවා බෝධිධර්ම කියන භික්ෂුවගේ. එතකොට බෝධිධර්ම භික්ෂුව චීනයට ගිය ගමන ඉන්දියාවේ ඉඳලා චීනට ගිය ගමනේ චීනේ ශාවලින් ආරාමයට ගිහිල්ලා එහෙ ට්‍රේනින් කරලා ඉන්න කට්ටියට පුහුණු කරලා කරාතේ කියන එක ආරම්භ වෙන්නේ ඇත්තටම ජපාන. එතකොට මට චීනයේ තිබ්බ එතකොට වෙනත් සටහනක්. එතකොට මේක චීනයේ ඉඳලා ජපානයේ එද්දි තමයි මේ කරාතේ කියන නම හැදෙන්නේ. අතරම කරාතේ කියන්නේ හිස් අතින් කරන සරම. කරා කියන්නේ හිස්, තේ කියන්නේ මිටිවල වට. ඒ කරාතේ වල මුල්ම නම තමයි චයිනාතේ. චීන අත. ඒ කියන්නේ චීනෙන් ආපු නිසා. නම් මේ බොහොම කෙටියෙන් මේ සඳහන් කරේ මොකද කරාතේ ඉතිහාසය ගත්තොත් සෑහෙන වෙලාවක් අපිට කතා කරන්න පුළුවන්. බොහොම කෙටියෙන් ළඟින්ම කතා කරන්නේ. හරි ඊළඟට අපි කතා කරුවොත් මේ කොහොමද ඔබතුමාගේ පැමිණීම සහ නව ශ්‍රීලංකාවේ පැමිණීම සහ මේ විශේෂයට කොහොමද ඔබතුමා ඉන්නේ කොහොමද මේක පටන් ගන්නම මේ දැන් අද ඔබතුමා මේම ඔබතුමාගේ සංගමයක් පිහිටවගෙන ඒ කියන්නේ කරාටේ ක්ලබ් එකක් පිහිටුලා ගොඩක් දරුදරියන්ව මේ මාර්ගයට යොමු කරලා අද ඉන්ටර්නැෂනල් ගේම්ස් වලට පවා ඔබතුමා දැන් යොමු කරන ඔබතුමාගේම දරු පිරිසක් ගෝල බාලය පිරිසක් අද ඔබතුමා බිහි කරලා තියෙනවා. ඉතින් මේ කොහොමද මේ ගමන පටන් ගත්තේ කොහොමද? මගේ කරාටේ දිවිය මම පටන් ගන්නේ ලංකාවේ 1978 දී. සෙන්සේ ජයසිරි පෙරේරා මහත්මයාට එතුමා දැන්ට ලංකාවේ දැන්ටත් කරාටේ පුහුණු කරනවා. ඉතින් මම එතුමාට තමයි මුලින්ම ගෝලයක් හැටියට කරාටේ වල පොත තියන්නේ. ආරම්භ කරන අයන්න කියන්නේ. ඊට පස්සේ කරාතේ ජාතික සම්මේලනයට අපි සම්බන්ධ වෙනවා. ජාතික සම්මේලනයේ ගොඩක් කටයුතු අපි කරනවා. මමත් නිල්තල දාලා තියෙනවා කටයුතු කරලා තියෙනවා. කොහොම හරි ලංකාවෙන් මම මෙහෙට එන්නේ 2008 මෙහෙට එනකොට මට හම්බ වෙනවා මගේම ශෛලියේ ඉන්න මෙහි ප්‍රවීණ ගුරුවරයෙක් රොබි ස්මිත් කියන ගුරුතුමා. එතුමා ඇත්තටම මගේ ශෛලියෙන් ඉතාමත් දක්ෂයෙක්. කියන්නේ දක්ෂ ගුරුවරයෙක්. ඉතින් මම ඇත්තටම වාසනාවන්තයි මේ නව ශ්‍රීලංකාවේ ආපු වෙලාවේ එයා මුණ ගැහිලා එයාගේ එයාගේ ගුරුහරකම් මැද්දේ කරාටේ නැවත මෙහි පුහුණුවීම් කරන්න ලැබීම ගැන. ඒතර එතුමා මේ නව ශ්‍රීලංකා ජාතිකයේද නැත්නම්? එයා නව ශ්‍රීලංකා ජාතිකයෙක්. එතකොට හරි. දැන් එතකොට අපි පොඩ්ඩක් කතා කරමු මේ දැන් ඔබතුමා ගිහිලා තියෙනවා මේ රෙෆරි වෙනකම්. ඒ කියන්නේ ජාත්‍යන්තර තරගවල විනිසුරුකරුවෙක් විදියට සහභාගී වෙනවා. ඉතින් මේ වගේ විනිසුරුකාරයෙක් විදියට සහභාගී වෙන්න මේ ක්වොලිෆිකේෂන් එක තියෙන්නේ සීමිත පිරිසකට තමයි මේ හැකියාව තියෙන්නේ. ඉතින් මෙතුමා ඒ අතරින් එක්කෙනෙක්. ඉතින් අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. කොහොමද මේ ඔබතුමාගේ තියෙන මේ ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා? මම මුලින් මෙහෙට ආවට පස්සේ 2010 දී මුලින්ම මේ ඕෂියානියා රීජන් එකේ විනිසුරු විභාගයට පෙනින්දලා ඒකෙන් සමත් වෙනවා. ඊට පස්සේ තමයි මට ජාතියන් WK කියන්නේ ලෝක කරාත පාලක මණ්ඩලයේ විනිසුරෙක් හැටියට නව ශ්‍රීලංකාවේ නියෝජනය කරලා මට යන්න හම්බෙන්නේ 2013 දී. 2013 දී මම ලෝක කරාත පාලක මණ්ඩලයේ විභාගයට පෙනී හිටිනවා. ඉඳලා 2016 දී මම සම්පූර්ණ කියන්නේ full qualified referee කෙනෙක් හැටියට ඒ විභාගය සමත් වෙලා දැනට නව ශ්‍රීලංකාවේ ඉන්න කීප දෙනාගෙන් කියන්නේ පූර්ණ සුදුසුකම් තියෙන කීප දෙනාගෙන් කෙනෙක් හැටියට නව ශ්‍රීලංකාවේ නියෝජනය කරගෙන ඉන්නවා.
ඉතින් ඇත්තටම ලාංකිකයෙක් වශයෙන් අපිට බොහොම ආඩම්බරයක්. ඉතින් අපිට බොහොම ආඩම්බරයුත් කරුණක්. ඉතින් අපි පොඩ්ඩක් කියමු දැන් අපි අපේ දරුදරියන් අපේ පාසල් වයසේ ඉඳලා මේ ක්ෂේත්‍රයට යොමු කරන එකේ මොනවද තියෙන වාසි? කොහොමද මේ ළමයිගේ පර්සනැලිටි එක නැත්තම් ඒ වෙන මොනවද ඒගොල්ලන්ගේ ප්‍රගුණ වෙන දේවල්? කරාටේ ඇත්තටම මම නම් දකින්නේ ඕනම වයස් සීමාවක් නෑ. දරුදරියෙක් කියලා ගත්තොත් අපිට අවුරුදු Tamanට තේරෙන කාලේ අවුරුදු 4න් ඉහළ ළමයි ඉඳලා වැඩිහිටියා දක්වාම අපි ඉගෙන ගන්න ගත්තොත් හොඳයි කියන සටන් ක්‍රමයක් ක්‍රීඩාව. ඉතින් මේකෙන් නරකක් කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි කරාටි තුලින් ඇත්තටම අපි දියුණු කරන්නේ ඒ පුද්ගලයාගේ කායික හා මානසික දියුණුව තමයි අපි ඇති කරන්නේ. දරා ගැනීමේ ශක්තිය අපි කොතෙක් දුරට ඉවසනවාද? ඉතින් මේ හැම දෙයක්ම අපිට ජීවිතේ වැදගත්. විශේෂයෙන් මේ වගේ රටක අපි ජීවත් වෙනකොට ඉවසීම නැත්නම් අපිට කිසි දෙයක් කරගන්න බැරි වෙනවානේ. ඒක අපි අත්දැකලා තියෙනවා. ඉතින් බොහොම දේවල් ඉවසීමෙන් ශක්තියෙන් දරාගෙන යන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඉතින් කරාටි වලින් ඒක ලොකු ඉවහලක් එනවා. අපි මෙතුවා මම අර කලින් කිව්වා වගේම මේ නව ශ්‍රීලන්තයේ මේ විශේෂම ඕක්ලන්ඩ් වල මම හිතන්නේ ඕක්ලන්ඩ් වල විතරයි මෙතුමා මේ ක්ලාසස් කරන්නේ. මෙහෙම කළා ගොඩක් එයාගේ ගෝල බාලයෝ ගොඩක් පිරිසක් අද මේ ක්ෂේත්‍රයට යොමු කරලා ඉස්සරහටම ගෙනිහිලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු ඔබතුමා කොහොමද මේ පිළිබඳව මේ ව්‍යාප්තිය කරන්නේ? ඔබතුමා කොහොමද මේ අපි ක්ලබ් එකක් ඕපන් කරලා තියෙනවා මේ ඕක්ලන්ඩ් වල. ඉතින් මේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් විස්තරයක් කරමු. ඔව්. ඇත්තටම මම ඕක්ලන්ඩ් වදෝකාය කරාටි ක්ලබ් එක ඕපන් කරන්නේ 2009. මම ඇවිල්ලා අවුරුද්දකින් රොබි සෙන්සේ මට කියනවා ධම්මික මේක පටන් ගන්න. වාගේ සුදුසුකම් වල තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා මේක ඇප්ලයි කරන්න ෆෙඩරේෂන් එකට. අපි ෆෙඩරේෂන් ඇප්ලයි කරලා බලමු වාට කොහොමද ඒක ප්‍රතිචාර කියලා. ඉතින් ඇත්තටම ඒගොල්ලෝ මම ඇප්ලයි කරාට පස්සේ සාමාන්‍යයෙන් ජාතික සමයට අපි ඇප්ලිකේෂන් එකක් දැම්මට පස්සේ ඒගොල්ලෝ අපේ සීලු අතපොත හොයනවා. මම කවුද? මම මොනවද කරලා තියෙන්නේ? මම ඇත්තටම කරාටි කරන පුද්ගලයෙක්ද? මට ගුරුවරයෙක් වශයෙන් අත්දැකීම් තියෙනවද? මගේ කරාටි පිළිබඳ දැනීමක් තියෙනවද? මගේ ඒක සුදුසුකම් මේගොල්ලෝ චෙක් කරලා බලනවා මෙහි. ඒ වගේම මගේ සහතික ලැබලා තියෙනවා ජපානයේ. ඒගොල්ලෝ ජපානයේ චෙක් කරනවා. ඉතින් හුඟක් ඒගොල්ලෝ චෙක් කරලා බලලා මට අවුරුද්දකට විතර පස්සේ කියන්නේ මම ඇත්තට ඇප්ලයි කරේ 2008 වගේ. නමුත් ඕකේ එකේ ඉන්නේ මාස 10ක් අවුරුද්දක් ගියාට විතර පස්සේ තමයි ඔයාට මේ ජාතික සම්මේලනයට ඇතුළත් වෙන්න පුළුවන්. මුලින්ම මම ඇතුළත් වෙලා හිටියේ රොබින්සන්ස්ගේ යටතේ. එයාගේ ක්ලබ් එකෙන් තමයි මම මුලින්ම ඇතුළත් වෙලා ඒ සංගමයේ අනුසංගමයක් විදිහට මම කරගෙන ගියේ. ඉතින් ඊට පස්සේ තමයි අපේ අවසනාවට එතුමා අපිව දාලා යනවා 2014 දී. ඉතින් ඊට පස්සේ තමයි ක්ලබ් එකක් හැටියට පාසලක් හැටියට තවත් මගේ ඉන්න දන්න කරාටේ කරපු මගේ අපි දන්න ගෝලයන් මම දන්න ගෝලයන් කීප දෙනෙක් එකතු කරගෙන මේ ක්ලබ් එකක් හැටියට ෆෝම් කරන්නේ ඇත්තටම දැන් අවුරුද්දක් විතර වෙනවා 2019 මුල වගේ තමයි මම ඇත්තටම මේ ප්‍රචාරය කරලා මේ ජනමාධ්‍යයෙන් මේ පටන් ගන්න එක. මුලින් කරේ මගේ ළඟට ආපු කට්ටියට මාව දැනගෙන මාව හඳුනගෙන මගේ ළඟට ආපු මේකට මම කරාටි ගන්නවා. ඉතින් ඒ වගේ එහෙම ලොකු ළමයි ප්‍රමාණයක් හිටියේ නෑ. නමුත් ඒ කරපු ළමයි දිගටම කරගෙන ගියා. يعني ලොකු ප්‍රමාණයකට නෙවෙයි. නමුත් 2019 පස්සේ දැන් ව්‍යාප්ත කරලා මම ඕක්ලන්ඩ් වල මේ වකුරාංග ක්ලාස් එකක් කරනවා. ඒ වගේම නෝට් ෂෝලත් කරනවා. වෙස්ට් එකෙත් කරනවා. ඉතින් දැන් ඇත්තටම අපි ශ්‍රී ලාංකික අපේ ශ්‍රී ලාංකිකයන්ව මුල් කරගෙන අපේ එකමට මේ අපිට දෙන්න පුළුවන් අපි දන්න දේ අපේ දරුවන්ට දීලා මේ රටේ එයාලට යම් කිසි දණක් කරාටි වලින් ලැබෙනවා ඒ දේ අපි ලබා දෙන්න අපි සෑහෙන උත්සාහයක යෙදෙමින් ඉන්නවා. ඉතින් බොහොම අගය කළ යුතු කටයුත්ත. ඇත්තටම මේ වෙනකොට උතුමා යටතේ ළමයි කී දෙනෙක් අධ්‍යාපනය හදාරනවද? දැනට ළමුන් ඉන්නවා ළමුන් 50ක් 60ක් විතර ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අවුරුදු 4 ඉඳලා අවුරුදු 16 17 වගේ වෙනකන් ඉන්නවා. සමහර දෙමාපියනුත් එනවා. වැඩිහිටි දෙමාපියොත් පුරුදු පුහුණු වෙනවා. ඉතින් ඒගොල්ලොත් හරි උනන්දුවෙන් ආසාවෙන් කරනවා.
එතකොට මේ අලුතින් ළමයි කරි පුද්ගලයෙක් කරි මේ ක්ලාසස් වලට ජොයින් වෙන්න ඉන්නවා නම් අපි දැනගන්න කැමති මොන වගේ වැඩපිළිවෙලක්ද ඔබතුමාගේ මේ පාසලේ නැත්නම් මේ ක්ලබ් එකෙන් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් අපි අපේ ක්ලබ් එකේ ඇත්තටම දැන් මට උදව්වට ඉන්නවා මගේ සහාය ප්‍රදේශකවරු හැටියට සෙන්සි දානුෂ ඒ වගේම සෙන්සි මාලි. ඉතින් මේගොල්ලෝ ලංකාවේ ඉඳලම කරාටි කරපු කට්ටිය ඒගොල්ලෝ අවුරුදු පොඩි කාලේ ඉඳලම දන්නවා ඒගොල්ලෝ. ඉතින් මට හරිම ලේසි වුණා. ඇත්තට මම වාසනාවන්තයි මේ වගේ දෙන්නේ මට හමු වීම ගැන. ඉතින් මම දන්න දෙන්නේ පොඩි කාලේ ඉඳන් දන්න දෙන්නේ අනිත් කරාටි පිළිබඳ හොඳ දැනීමක් තියෙන කෙනෙක්. දැනුම තියෙන අය. ඉතින් ඒගොල්ලොත් එක තමයි මේ ගමන යන්නේ. ඉතින් අපි මේ ක්ලබ් එක හැටියට ගත්තොත් ක්ලබ් එකේ අපි මේකේ තියෙන අපි පුහුණුවීම් කරන ක්‍රමයක් තියෙන විදිහක් තියෙනවා. කියන්නේ අපි යන්නේ පාසලක් විදිහට. මේකේ සිලබස් එකක් තියෙනවා. එතකොට මේ අපි ළමයි හැමෝටම දැන් සාමාන්‍ය අපි කාටි පන්තියක් කියලා ගොඩක් කට්ටිය පිළිගැනීමක් තියෙන කරාටි කියන්නේ ගහ ගන්න දෙයක්. මේක ටිකක් වෙනත් කෝණයකින් බලන කට්ටියක් තියෙනවා. ඇත්තටම කරාටි කියන්නේ ජීවිතේ අපි ඕනම කෙනෙක් පුහුණුවීම් කරනවා නම් හොඳයි කියන ක්‍රීඩාවක් වගේම ආත්මාරක්ෂක කටයුතු. එතකොට අපි සිලබස් එකට අපි කරනවා කියන්නේ ළමයාව අපි පුහුණු කරනවා අයන්නේ ඉඳලා ඒ ළමයාට පංච එකක් කොහොමද කරන්නේ? බ්ලොක් එකක් කොහොමද කරන්නේ? ස්ටාන්ස් කොහොමද ඉරියව්වක ඉන්නේ? මූලික ෆවුන්ඩේෂන් එකේ ඉඳලා අපි උගන්වනවා. ඉතින් ඒක හරිම වැදගත්. මේ මොකද ළමයා හරි විදිහට කරාට පටන් ගන්නවා. දැනීමකින් ඒ ළමයා කරාට කරගෙන යනවා. අවබෝධයකින්. මම කරන්නේ දේ පිළිබඳ අවබෝධයකින්. විශේෂයෙන් මේක ජපන් භාෂාවෙන් තමයි ගොඩක් වෙලා වචන තියෙන්නේ. ඉතින් ඒ දේවල් පව ජපන් වල වචන වල තේරුම මේකේ මොකක්ද වෙන්නේ කියලා ඒ මූලික සිද්ධාන්තත් එක්කම තමයි මේ පන්තිය පවත්වාගෙන යන්නේ. එතකොට ඉතින් අපේ ක්ලබ් එකට යන ළමයින්ට තියෙන වාසිය තමයි ඒගොල්ලන්ට පුළුවන් මේ නව ශ්‍රීලංකාවේ තියෙන පළාත් ජාතික ශූරතාවලට සහභාගී වෙන මගේ ක්ලබ් එක ඇෆිලියේට් ක්ලබ් එකක් රෙජිස්ටර්ඩ් ක්ලබ් එකක් මේ නව ශ්‍රීලංක ක්‍රීඩා අමාත්‍යාංශයට තියෙන කරාටි පාලක මණ්ඩලය තමයි කරාටි නිව්සීලන්ත. ඒ අනුබද්ධ සංගමයක්. ඒකට අපි මේ ජාතික වශයෙන් තියෙන පළාත් වශයෙන් තියෙන නිල කරාටි තරඟ වලට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ළමෙක් ඒකට සහභාගී වෙලා ජයග්‍රහණය කරොත් ඒක ළමන් තමන් කරපු ක්‍රීඩාවෙන් ලැබෙන ලොකු ජයග්‍රහණයක්. ඒ තමන් රීජනල් හරි පළාත් හරි ජාතික හරි ජයග්‍රහණ ලැබුණා කියන්නේ යම්කිසි තමන්ගේ කැරියර් එකට හොඳ දෙයක්. ඒක අපතේ යන්නේ නැහැ. ඉතින් ඒ වගේ ශූරතාවලට සහභාගී වෙන්න පුළුවන්. ඊට අමතරව දැන් අපේ ලබන අවුරුද්දේ ඉඳලා අපි ප්ලෑන් කරනවා විශේෂ පුහුණුකරුවෙක් නැත්නම් විදේශීය පුහුණුකරුවෙක් තව ජපානයේ ඉඳලා හරි නැත්නම් යුරෝප් වල ඉඳලා හරි ගෙනල්ලා මෙහි පුහුණුවීම් කඳවුරක් කරනවා. ඒ වගේම මෙහි ඉන්න ළමයිව අපේ ස්ටයිල් එකේ තියෙන ශූරතාවල තියෙනවා. ඒ ශූරතාවල වලට අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ වාසිත් තියෙනවා කියන්නේ ලැබීමුත් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝගේ නියමිත කාලයේදී ඒගොල්ලෝගේ ශ්‍රේණි පරීක්ෂණ වලට විභාග වලට අපි තියෙනවා. අපි තියෙන ග්‍රේඩින් පැනල් එකක් ඉන්නවා විභාග වලට ඉඳගෙන එක්සැමිනර් පැනල් එකක් ඉන්නවා. ඒ පැනල් එකේ ඒගොල්ලෝ විභාග බලලා සමත් වුණොත් එයාලව වර්ෂ අවසානයේ තියෙන අපි තියෙනවා ප්‍රයිස් ගිවිං එක කලර්ස් නයිට් කියලා. ඒකෙදී ඒගොල්ලෝ සහතිකපත් වාග්ගුණ පටි වගේ කුසලාන ගොඩක් දේවල් ලැබෙනවා. ඉතින් ගොඩක් අපි අපේ ළමයින්ට හැමදේම අපි ලබා දෙන්න උත්සාහ කරනවා අපේ පැත්තෙන් පුළුවන් විදිහට. කියන්නේ ක්ලබ් එකක් හැටියට අපි ක්‍රීඩාවක් හැටියට කරනකොට එයාලව සන්තෝෂ කරන්න, එයාලව දිරිමත් කරන්න මේ කරන ක්‍රීඩාවේ වැලියු එකක් දෙන්න අපි උත්සාහ කරනවා. ඒ කියන්නේ දැන් අපිට දැන් ගොඩක් නිවුස් පේපර් වල අපි දැකලා තියෙනවා ලංකාවෙන් එපිට ජීවත් වෙන අපිට ගොඩක් වෙලාවට මේ පාසල් වල තියෙන එක එක ප්‍රශ්න බුලින් වගේ ප්‍රශ්න වලට ඉතින් මේ කරාටි ක්‍රීඩාව බොහොම මම හිතන්නේ ඒකට ගොඩක් හොඳ සොලියුෂන් එකක්. ඒකට ගොඩක් වෙලාවට ළමයින්ගේ පර්සනැලිටි එක හැදෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙන ඒ මානසික මට්ටම හැදෙනවා. මේ දැන් මේ මහතා කිව්වා වගේ ඒ විතරක් නෙමෙයි ඒ පැත්තෙන් විතරක් නෙමෙයි ඔබට මේ කරාටේ ඒ ෆීල්ඩ් එකේ ප්‍රගුණයක වීමට ඉස්සරහටම යන්න ඉන්ටර්නැෂනල් ඒ තැනටම යන්න මේක පටන් ගැනීමක් මිදුම කරන්නේ ලොකු දෙයක්. දැන් මේ
බ්‍රාන්චස් කිහිපයක්ම ඔබ ක්ලාසස් කිහිපයක්ම කරගෙන යනවා මේ ඕක්ලන්ඩ් වල. ඉතින් තනියම කරන්න අමාරුයි අනිවාර්යයෙන්ම. ඔබට හොඳ කාර්ය මණ්ඩලයක්, හොඳ ස්ටාෆ් එකක්, හොඳ ටීචර්ස්ලා ඉන්න ඕන. ඉතින් කොහොමද කොහොමද කාර්ය මණ්ඩලය? ඇත්තටම මුලික වගේ මම ඇත්තටම වාසනාවන්තයි. මොකද කරාටේ ක්‍රීඩාව තුළ තියෙන විනයත් එක්ක හම්බ වෙච්ච හොඳ ගුරුවරු මට ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම කරාටේ කරපු කට්ටිය කරාටේ පිළිබඳ හොඳ දැනීමක් තියෙන කට්ටිය. ඉතින් මම මුලින් කිව්වා වගේ සෙන්සි දනුෂ, සෙන්සි මලෙත් ඒ වගේම ළඟදී අපිට මේ මගේ ක්ලබ් එකට ජොයින් වුණා සෙන්සි සමන්. ඉතින් මේගොල්ලෝ ඔක්කොම ලංකාවේ කරාටේ කරපු කට්ටිය ජාතික තරග වලට ඉදිරිපත් වෙලා විශේෂයෙන් දනුෂ එයා කනිෂ්ඨ ආසියාතික බ්‍රෝන්ස් මෙඩල් ලෝකඩ පදක්කමක් තියෙනවා ලංකාවේ නියෝජනය කරලා. එතකොට සමන් ජාතික මට්ටමේ ලංකාවේ තියෙන ජාතික ශෝධාල සහභාගීලා ජාතික මට්ටමේ තරග දීලා තියෙනවා. මල්තුත් එහෙම. ඉතින් මේගොල්ලෝ අත්දැකීම් එක්ක ඉන්න ගුරුවරු. ඉතින් එයාලාගෙන් අපිට මේ මෙහි ඉන්න දරුවන්ට සේවයක් කරන ලැබීම ඇත්තටම අපි ඔක්කොම වාසනාවක්. ඉතින් අපේ එකමට අපිට දෙන්න පුළුවන් උපරිම අපි කරාටි වලින් අපි ලබා දෙනවා. කොහොමද මේක තියෙන අත්දැකීම කොහොමද මේ ළමයින්ට මේ තියෙන අපේ ශාස්ත්‍රය බෙදලා දෙද්දි කොහොමද වෙන අත්දැකීම පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම අපි කරාටි පටන් ගත්තේ ලංකාවෙන්. ඉතින් කනිෂ්ඨ තරඟ, පළාත් තරඟ ඊට පස්සේ ලංකාවේ ජාතික තරඟ නියෝජනය කළා. ඒ වල අපි ලබාගත් ජයග්‍රහණ සහ ඒ අත්දැකීම් ඊට පස්සේ අපි එතනින් එහාට ජාත්‍යන්තර තරඟ වල ගිහලා ජයග්‍රහණ කළා තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් සියල්ල එකතු කරගෙන ඒට අමතරව අපිට හොඳ ගුරුවරු හිටියා. ඒ දවස්වල ඉඳන්ම ඇත්තටම අපි ජාත්‍යන්තර තරඟ වලට යද්දී අපිත් එක්ක ගියා ගුරුවරු කිහිපයක්. ඒ අතර ධම්මික සෙන්සිට් කෙනෙක්. ඉතින් ලංකාව තුල අපි සංඝ වෙන වුණාට එතනදී අපි එක කණ්ඩායමක්. ඉතින් එතකොට ඒගොල්ලන්ගෙන් අපිට ගොඩක් දේවල් ලැබුණා. පුතේ මෙහෙම කරන්න. එතකොට අපි ඒ අත්දැකීම් එක තමයි අපි ගිහිලා ජයග්‍රහණ ලැබුවේ ඇත්තට. ඉතින් අපි කැමති ඒ වගේම අපේ මෙහි ඉන්න අපේ ලාංකික කුඩා දරුවන්ට ජයග්‍රහණ ලබා ගන්න බලන්න ඇත්තටම ආසයි. ඉතින් මෙහි තියෙන දැන් ජාතික තරඟ දිනලා ඊට පස්සේ එතනින් එහාට ඕෂියානා. ඉතින් මේ තරඟ වලට අපි කැමති ළමයි යොමු කරන්නේ ඒ සඳහා තමයි අපි දැන් මේ දවස්වල කරගෙන යන්නේ මේ වැඩමුළුව. ඉතින් දැන් එනවා දැන් අපේ ජාතික නැෂනල් ටූර්නමන්ට් එක එනවා. ඉතින් මේ දවස්වල අපි සඳහා විශේෂිත වූ පුහුණුවීම් පාඨමාලා ටික කරගෙන යනවා. ඉතින් ඒවත් එක්ක තමයි අපි ඉන්නේ. ඉතින් අපි මේ සියල්ලගෙම අපි මම විතරක් නෙමෙයි මාත් එක්ක ඉන්නවා තව කීප දෙනෙක්. ඉතින් මම ධම්මික සෙන්සේ මම සාමාන් මලේ මේ අපි ඔක්කොගේම අත්දැකීම් එක්ක අපි මේ ළමයින්ට ඒ අත්දැකීම් දීලා ජාත්‍යන්තර මට්ටමට අවශ්‍ය දේවල් අපි ළමයින්ට ලබා දීලා මේ ටූර්නමන්ට් වලින් ජයග්‍රහණය ලබා ගන්න තමයි අපේ නම් වලින් ජයග්‍රහණ ලබා ගන්න තමයි අපි ආස. ඒ කියන්නේ ලාංකික නම් අපි අකින්න ආසයි නව ශ්‍රී ලාංකික තුල කතා වෙනවා. ඉතින් ඒක තමයි අපේ ප්‍රධානම අරමුණ. ඉතින් දැනටමත් අපි එකෙන් ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපිට විශාල ළමයි ප්‍රමාණයක් ඉන්නවාද? ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියට තව අපිට ළමයි එකතු වෙනවා කියලා. මේ අපේ සමන් මේ අපේ මේ අවුරුද්දේ මුල තමයි අපිට එකතු වුණේ. අවිල මට කතා කරා. ඉතින් සමන් මම ලංකාවේ ඉඳලා සමන් මම දන්නවා සමන්ව. නමුත් මෙහිදී තවත් බැඳීම් වැඩි වුණා. ඉතින් අපේ සංගමයට දැන් උදව් කරගෙන ගුරුවරයෙක් හැටියට ඉන්නවා. ඒතර බුදුමගේ එක්ස්පීරියන්ස් එක කිව්වොත් පොඩ්ඩක් මේ ළමයිත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? මම ලංකාවේ මුලින්ම ගුජරීන් තමයි කරේ. ඊට පස්සේ ඉතින් ජාතික මට්ටම් වල තරඟ කරලා තියෙනවා. ඉතින් මේ හැම ටූර්නමන්ට් එකකම තරඟ කරලා තියෙනවා. ඊට පස්සේ අපිට මගේ ජොබ් එකෙන් මට මෙහෙට එන්න වුණා. ඊට පස්සේ මම මෙහෙට ඇවිල්ලා මගේ කරාටි මම ඉගෙනගත්ත දේ ගැන මම ගොඩක් මේ හොයනකොට මට ධම්මික මාස්ටර් සෙට් වුණා. ඊට පස්සේ මම හරි සතුටින් මේ සෙන්සෙත් එක එකතු වෙලා මේ දැන් දැනට ඉතින් කරාටි කරගෙන යනවා. මම පුහුණු වීම කරනවා. ඒ වගේම සහාය ගුරුවරයෙක් හැටියට මම මේ සංගමේ මේ දැන් ඉන්නවා. ඉතින් මම කියන්න තියෙන්නේ මට මේ ශ්‍රී ලාංකික මේ ඉන්න දරුදරියන්ට අපිත් එක්ක එකතු වෙන්න මේ කරාටි ක්‍රීඩාව මොකක්ද කියලා අපි මේ දැනගන්න පුළුවන්. මොකද මේකේ සෑහෙන දෙයක් තියෙනවා අතුලාන්තේ. ඒ දේවල් ඉතින් ක්‍රීඩාවක් වශයෙන් ඉගෙන ගන්න ශරීර සෞඛ්‍යයට හරි හොඳ ක්‍රීඩාවක්. මම පොඩි ප්‍රශ්නයක් අහුවොත් මේ කරාටි ක්‍රීඩාව
පිරිමි ළමයිට විතරක් දෙයක්ද නැත්නම් ගෙහි ළමයිටත් පුළුවන්ද? පුළුවන්. ගෙහි ළමයිට පිරිමි ભેදයක් නැහැ. වයස කට්ටියට ඕන කෙනෙකුට මේක හදාරන්න පුළුවන්. ඔව්. එතන අපි තව දෙයක් දන්න තමයි දැන් අපි දැන් හැම දෙයක්ම කමර්ෂියලයිස් කරලා තියෙනවා. හැම දෙයක්ම අපි රියැලිටි වෙලා තියෙනවා. ඉතින් අපි මේ කරාතෙත් එක එක පැති වලට ගිහිලා තියෙනවා. නමුත් මේ කරාතේ වල වැලියු එක මොකක්ද ඇත්තටම කරාතේ වල තියෙන මොනවද කැටගරිස් අපි පොඩ්ඩක් කියමු. කැටගරිස් කියලා කියපම කරාතේ ගත්තාම කරාතේ අපි ක්‍රීඩා කරාතේ කියලා අපිට හඳුන්වන්න පුළුවන් එක් කොටසක් තියෙනවා. ඒගොල්ලෝ සමහර ක්ලබ්ස් තියෙනවා තදින් පහර දෙන ෆුල් කොන්ටැක්ට් ක්ලබ්ස්. එතකොට ලෝක කරාතේ පාලක මණ්ඩලය අනුමත කරලා තියෙන්නේ ඔලිම්පික් තරඟ වලට අනුමත වෙලා තියෙන්නේ ක්‍රීඩා කරාතේ. ස්පෝර්ට්ස් කරාතේ. එතකොට ඒක තමයි ඒකෙන් තමයි අර මුලින් අපි මම මගේ විශ්ලේෂණකමත් මම හදාගෙන තියෙන්නේ. එතකොට ක්‍රීඩා කරාතේ පිළිබඳව නීති රීති ඒ තරඟ පිළිවෙල කොහොමද හැසිරෙන්නේ තරඟ කරන්නේ කොහොමද ගොඩක් ඒ ඇතුලේ සඳහන් වෙනවා. කියන්නේ නීති රීති තියෙනවා. ඒ නීති රීති පද්ධතියක් යටතේ තමයි අපි කොහොමද කටයුතු කරන්නේ අපි උගන්වන්නේ. ඉතින් ඒක හරි වැදගත්. නැතුව කරාතේ කීපම හුඟක් වෙලාවට හිතන්න පුළුවන් කරාතේ පන්තිකට අතපය විසි කරන එක නේද මේ කරාතේ කියන්නේ නෑ. කරාතේ ඒක ඇතුලේ නීති රීති පද්ධතියක් තියෙනවා විශේෂයෙන් ක්‍රීඩා කරාතේ. ඒ කියන්නේ අපි එනිමිටර් අපි ගෞරව කරන්න ඕන එහෙම අනිවාර්යයෙන්. මොකද අපි ක්‍රීඩා තරඟ කරන්න ගියාම තරඟ පිටියේ අපිට ක්‍රීඩා කරන්න අපිට කෙනෙක් ඉන්නවා. ඒ අපේ එනිමි කියලා හිටියට අපිට ගන්න බෑ. අපේ තරඟ කරුවෙක්. එයාත් ඇවිල්ලා තරඟයක් දෙන්න. ඉතින් ජය පරාජය කෙසේ වෙතත් තරඟ වැදීම මම හිතන්නේ ඒක හොඳ දෙයක්. කියන්නේ අපි යාව ආරක්ෂා කරගෙන ප්‍රතිවාදියාව ආරක්ෂා කරගෙන තමයි අපි සටන් කරන්නේ. ප්‍රතිවාදියා විනාශ කිරීමේ පරමාර්ථයෙන් නෙවෙයි ක්‍රීඩා කරාතේ තරඟ තියෙන්නේ. නමුත් සමහර කරාතේ තරඟ තියෙනවා ෆුල් කොන්ටැක්ට්. දැන් ඒ වගේ නීති රීති වෙනස්. ඒකෙදි ප්‍රතිවාදියා බිම හෙලන්න ප්‍රතිවාදියාව නොකවුට් කරන්න පුළුවන්. ඉතින් ඒ තරඟ නීති රීති යනවා. ඉතින් ඒකෙන් උස් පහත් ભેදයක් නෑ. ඒ නමුත් ඒ තරඟ නීති රීති සම්බන්ධයෙන් ගත්තාම සම්පූර්ණ මාර්ග දෙකක යන එකක්. නමුත් ක්‍රීඩා කරාතේ කියන්නේ තදින් පහර දෙන පාරක් අපි හිතමු පාරක් අපි කරනවා නම් අපි 100%ක්ම කන්ට්‍රෝල් කරන පාරක් තමයි අපි එල්ල කරන්නේ. තදින් පහර දෙන පාරක් අපි සමහරට කන්ට්‍රෝල් නැතුව අන්කන්ට්‍රෝල් පාරක් වගේ වෙන්නත් පුළුවන්. නමුත් ක්‍රීඩා කරාතේ කියන්නේ හරි අමාරුයි වගේ. තදින් පහර දෙන කරාටේ වලට වැඩිය ටිකක් අමාරුයි කියලා මගේ අත්දැකීම් වලින් මට හිතෙන්නේ හේතුව මොකද අර වේගවත් තදබල පහරක් අපි මූණ ළඟට ගෙනල්ලා වැඩි නොවැඩි ආපහු එක විඩ්‍රෝ කරනවා කියන්නේ ඇත්තටම අමාරු දෙයක්. තමන්ගේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක තියෙන්න ඕන. ඒ විනය තියෙන්න ඕන. අපි දැන් ඔය පිළිබඳව තව ඉස්සරහට කතා කරමු. දැන් මේ ක්‍රීඩාවේ නියත වෙලා ඉන්න කට්ටියට මොනවද වෙන්න පුළුවන් අනතුරු සහ ඒක කොහොමද ඒක අපි වළක්ව ගන්න අපි මොනවද පාවිච්චි කරන අපිට ඇඳුම් වෙන්න පුළුවන් මොන වගේ උපක්‍රමද පාවිච්චි කරන්නේ මේ අනතුරු වලින් වැළකී සිටින්න. හොඳයි. ක්‍රීඩා තරඟවලදී අපි නීති රීති පද්ධතියක් තියෙනවා කියලා මම කිව්වා. එතකොට මේ නීති රීති වල එක කොටසක් තමයි ඒකට භාවිතා කරන ඇඳුම්. කියන්නේ අපි ග්ලව්ස් දානවා. මික්ස්. ඒ වගේම අපි shin pads මේ foot protections අපි දාන්න ඕන. ඒ වගේම වයස පොඩි කට්ටියට face mask දාන්න පුළුවන්. mouth guard. ඉතින් මේ chest protector. ඉතින් මේ ඒවා නැතුව අපිට තරඟ කරන්න බෑ. මේවා අනිවාර්යයෙන්ම මේ ආරක්ෂිත මෙවලම් මේ උපකරණ තියෙන්න ඕන. ඉතින් ඉතින් බොහෝ දුරට ක්‍රීඩා තරඟවලදී අනුතුරු නොවෙනවා කියන එක නේ. මොකද මේක කොන්ටැක්ට් ස්පෝර්ට් එකක්. කොන්ටැක්ට් වෙන ස්පෝර්ට් එකක්. ඒක සමහර විට ඇක්සිඩන්ට්ලි වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒක ඉතින් ඕනම ක්‍රීඩාවක තියෙනවා. ඔව්. දැන් ක්‍රිකට් ගහදී බෝලේ වැදිලා නැති වෙලක් තියෙනවා. නමුත් කරාටේ ක්‍රීඩා ලෝක කරාටේ ශූරතාලයක හෝ ආසියාතික කරාටේ ශූරතාලයක කිසිම දවසක අපි මගේ දැනුවත්කමින් කිසිම ක්‍රීඩකයෙකුට ජීවිත හානියක් සිද්ධ වෙලා නැහැ. ඉතින් අනුතුරු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒවා ඇක්සිඩන්ට් ඒවා සාමාන්‍ය හැම ක්‍රීඩාවකම තියෙන පොදු ගැටලු. ඔව්. ඉතින් ඔබ දෙමව්පියෙක් නම් ඔබට ළමෙක් ඉන්නවා නම් ඉතින් කිසිම ආකාරයක බය වෙන්න එපා. මේක ආරක්ෂිත ක්‍රීඩාවක්. ඒතර මේ ක්‍රීඩාව දැන් කරගෙන යද්දී ඒ වගේම මේ දන්න ගොඩක් ඉන්ටර්නැෂනල් තරඟ තියෙනවා, මේ නැෂනල් තරඟ තියෙනවා. ඉතින් මේ වගේ අපි අහලා තියෙනවා ඔබතුමාගේ මේ ඉන්න ගෝල බාලයෝ ටික පෞද්ගලික ගොඩක් ජයග්‍රහණ ලැබලා දීලා තියෙනවා. අපේ ලංකාවේ නම අපේ කම ඉස්සරහටම මේ නවසීලන්තේ තරම් ගිහලා තියෙනවා. අපි පොඩ්ඩක් ඒ සඳහන් කළොත් මොන වගේ ජයග්‍රහණද ඔබගේ පාසලේ කට්ටිය අරන් තියෙන්නේ කියලා? ඔව්. මම පොඩ්ඩක් පස්සට යන්න. මොකද අපි මේ ක්ලබ් එක ආරම්භ කරපු කාලේ කියන්නේ 2000
11 වගේ කාලේ මගේ ක්ලබ් එකකින් ළමයි එක්කෙනයි දෙන්නයි එහෙම නැත්නම් 3 දෙනයි තරඟවලට ගියේ. නමුත් ගිය හැම ළමයෙක්ම ජයග්‍රහණය කළා තියෙනවා. එතකොට ඒක නැෂනල් වයිඩ්ද නැත්නම් රීජනල් ටූර්නමන්ට්. නැෂනල් වලට ඒ වෙනකොට ටූර්නමන්ට් සහභාගීලා තිබුණේ නැෂනල් ජාතික ශෘංඛලාවට සහභාගී තිබෙන ළමයි දෙන්න එක්කෙනෙක් ලිමල් පුතා. එයා රිදි පදක්කම ජයග්‍රහණය කරා 2014 මට මතක හැටියට. හරි 13 හරි. ඊට පස්සේ මොවින්දු මගේ පුතා වසර කිහිපයක් සහභාගී වුණා. එයා දිගටම නැෂනල් එකේ එයාගේ ඉවෙන්ට් එකේ චැම්පියන් වෙලා තියෙනවා. ඉතින් අවුරුදු කිහිපයක්ම එයා ගෝල්ඩ් මෙඩල්, සිල්වර් මෙඩල්, එයාගේම බ්‍රෝන්ස් මෙඩල් දෙන්න තියෙනවා. ඊට අමතරව අපේ ළමයි සහභාගීලා තියෙනවා රීජනල් ටූර්නමන්ට්ස් වලට. ඉතින් ගියේ හැම ළමෙක්ම වගේ ජයග්‍රහණය කළා තියෙනවා. ඉතින් මට 100%ක් ඇත්තම කියනවා මගේ රිසල්ට් එක 100%ක්. දාපු හැම ළමෙක්ම ජයග්‍රහණය කළා තියෙනවා. එතකොට මේ අවුරුද්දේ අපි මුල ප්‍රථම වතාවට ළමයි 24ක් අපි ශූර්තාලයට සහභාගී වුණා. මේ ඕක්ලන්ඩ් වල තිබ්බ රීජනල් ටූර්නමන්ට් එකට. ඒකෙදි අපිට 90ක ජයග්‍රහණ හම්බුණා. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් රිසල්ට් එක ගත්තොත් අපි ලීඩින් හිටියා ඒ වෙලාවේ. නම්බර්ස් එක බලපුවම ස්ථාන එක බලපුවම. ඉතින් ඒක මේ අවුරුද්දේ තමයි ඇත්තටම විශාල ළමයි ප්‍රමාණයක් අපි සහභාගී කෙරුවේ. ඒ වගේම දැන් මේ මාසයේ අන්තිමට තියෙනවා මේ නවසීලන්ත ජාතික ශූර්තාවලිය නැෂනල්. ඒකට ළමයි 24ක් මෙසර අපි සහභාගී කරනවා. ඒක මම හිතන්නේ ඕනම ක්‍රීඩාවකින් මම දන්න විදිහට මේ නවසීලන්තේ තියෙන ඕනම ක්‍රීඩාවකින් ලාංකිකයන් වැඩිම ප්‍රමාණයක් සහභාගී වෙන තරගයේ වෙන්න පුළුවන්. මොකද ළමයි 24ක් කියලා කියන්නේ ඇත්තටම ලොකු ප්‍රමාණයක්. නම්බර්ස් එක ගත්තාම මෙහි ලොකු කියන්නේ කරාටේ ලොකු නම්බර්ස් නෑ. විශාල රටක් වුණාට ජනගහනයෙන් ගත්තොත් බොහොම සීමිතයි. ඒ වගේම ක්‍රීඩාවල සහභාගී ප්‍රමාණය සීමිතයි. එතකොට ඒක ඇත්තටම අපේ ක්ලබ් එකක් ඇතුලේ ගත්තොත් ලොකු ජයග්‍රහණයක්. සහභාගී වීමම ජයග්‍රහණය. ඉතින් අපි ළමයින්ට පුරුදු කරලා තියෙන්නේ win or learn. ඒ කියන්නේ win or අපි පෙරදුනා කියලා කිසිම වෙලාවක කියන්නේ අපි කියන්නේ නැහැ වචන අපි භාවිතා කරන්නේ නැහැ අපි ගුරුවරයෙක් මොකද අපි ළමයින්ට කියන්නේ පුළුවන් තරම් උත්සාහ කරන්න දිනන්න ජයග්‍රහණ ළඟට යන්න. හැබැයි ඔබ පෙරදුනා කියලා හිතන්න එපා. ඔබට ඒ දෙන්න නොලැබුණොත් එයින් ඔබ යම්කිසි දෙයක් ඉගෙනගෙන learn කරලා තමයි එන්නේ. ඒතකොට අපේ ළමයිකින් ඕන ප්‍රශ්නයක් ඇහුවොත් කියන්නේ එයා කියන්නේ win or lose කියලා කියන්නේ පෙරදිගෙන කියන්නේ එයා කියන්නේ win or learn. ඉතින් ඒ concept එකෙන් තමයි අපි ළමයින්ට උගන්වන්නේ. ඉතින් ළමයාගේ මානසිකත්වය ඉහළ මට්ටමකම තියෙනවා කියලා මම හිතනවා. ඉතින් ළමයාට හරි සන්තෝෂයි පොඩ අපි ටූර්නමන්ට් එකකට යනවා කියලා කියන්නේ පන්ති අපි පුහුණුවීම් කරලා සෑහෙන කාලයක් පුහුණුවීම් කරලා ඒකේ විනෝදයක් ලබන්න. ඒක එන්ජොයි කරන්න තමයි අපි ටූර්නමන්ට් එකට යන්නේ. ඒ ඇරෙන්න අපි අර තරඟකාරී තරඟහද්දී තියෙනවා තරඟේ නෑ. නමුත් අර ඒකම අපි ඒක එන්ජොයි කරනවා. විනෝද. ඒක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. ක්‍රීඩාවේ තියෙන ලස්සනම දේ ඒක තමයි. ඇත්තටම දෙමාපියන්ට මම පොඩ්ඩක් මතක් කරනවා අපේ ක්ලබ් එකේ ඉන්න දෙමාපියෝ ඇත්තටම මුලින්ම අපි ඇත්තටම වාසනාවන්තයි. ඒ වගේ දෙමාපිය කොටසත් එක්ක වැඩ කරන්න හම්බෙච්ච එක. අපිට සෑහෙන ලොකු උදව්වක් කරනවා දෙමාපියෝ. දෙමාපියෝ ඇත්තටම ඒගොල්ලෝගේ උදව් නැත්තම් ඒගොල්ලෝගේ දරුවෝ අපි කියන කෙනාට එක්කාවේ නැත්තම් අපිට ඒ වගේ ජයග්‍රහණ ලබා ගන්නත් බෑ. අපි ක්ලබ් එකේ වගේ ඉදිරියට යන්නේ නැහැ. ඉතින් දෙමාපියන් විශේෂයෙන් මම ස්තුති කරන්න ඕන. ඉන්න හැම දෙමාපියෙක් කෙනෙක් නම් වශයෙන් නෙමෙයි හැමෝම එක හා සමානව අපිට උදව් කරනවා. ඉතින් ඒක ලොකු ශක්තියක් අපිට. ඒ වගේම ඔබ දන්නවා නවසීලන්තයේ මේ අපි ජන සම්මුතිය විදිහට ගත්තොත් මේ ලංකාවේ ඉන්න පිරිසේ තාමම ප්‍රතිශතයක් ගත්තොත් තාමම සීමිත ප්‍රමාණයක්. නමුත් මේකේ ජපාන් ජාතිකයෝ, චීන ජාතිකයෝ ඒගොල්ලෝ තාමම විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේක ඒගොල්ලන්ගේ ක්‍රීඩාවක්. ඉතින් ඒගොල්ලන්ගේ ක්‍රීඩාවක් වෙලා අපේ මේ පාසලට මේ ලංකාවේ අපේකම තියෙන අපේ කට්ටියට ඉතින් මේ වගේ ජයග්‍රහණ ලබා දීමට හැකියවීම ඉතින් ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕන මේ වගේ රටක ඉඳලා. Okay, now we have the couple of there are several students. So the experience in the tournament is actually quite fun. It's not as scary as you would imagine. It's actually quite fun and it's actually quite relaxing. But when you're in the actual tatami, in the middle of it, when you're doing your kata or when you're fighting when kumite, it gets a little bit tense then. So, is there any other accidents or some kind of this kind of situation you faced? There's never been a serious injury or accident of sorts. Okay. Sometimes there's been a bloody nose, but that's really it. If you like karate and you don't really know if you want to do it yet,
come and try it first. Yeah. Try a few lessons and see if you like it. Yeah. So you are what's the name? Living. And you are. So what's your category? So you are playing the same age, or how is it going? So, My age is 8 and it's a little bit fun. Also, when we do it, we learn a lot of stuff. ස්කෙජූල් එක බලුවොත් අපි ගෙදර ඉඳලා මේ 10 minutes workout එක කරන්න ඕන. මේ ඇවිල්ලා අපි අපේ බවුරු කරනවා. ඊට පස්සේ අපි ගොඩක් වෙලාවට කාතාස් කරනවා. නැත්නම් කුමිතේ fighting. නැත්නම් normally අපි start කරන අපේ punches වලින් blocks වලින් අපේ basic දේවල් ඒවෙන් පටන් අරගෙන තමයි මේ අනිත් දේවල් ගන්න මේ ඒ කියන්නේ කුමිතේ හරි කතාවල හරි I've been learning a lot of things like defending myself from other things and protecting myself. all right. And learning how to fight and Okay. ඒ වගේ තමයි මේ අපිට හොඳ රූල් එක ලැබලා ඉන්නවා. ඩාක්ටර් කෙනෙක් සම්මානලා. ඉතින් ඒ රූල් එකට තියෙන දරුවන්ට මේක හදාරන්න තියෙන එකම අවස්ථාවනේ නාවසිරන්තේ යොප්පුවා. ඒ වදෝකායි සංගයන. ඉතින් මම ඉකෝ මෙතන රජු මොකද කියන්නේ අද ඉතින් ඒකේ කුරුමන්ට තියෙනවා. එතකොට මේ පුතාව මේ සංගමයෙන් යොමු කරන්න කලින් සහ කිරුවන ගේම්තිකට පස්සේ මොනවාද තිබුණ ඉම්ප්‍රූව්මන්ට්ස් මොනවාද යාගේ ඩිසිප්ලින් පැත්තෙන් එතකොට යාගේ ෆිසිකල් ඒ කොහොමද ඒ ඉම්ප්‍රූව්මන්ට්ස් කතා කරලා ඔව් ඉම්ප්‍රූව් කියන්නේ මෙයා අතරම මුලින්ම ශක්තියක් තිබුණා පොඩි එතනට එනකොට. ඒක අර සත්‍යයක් කියලා යනකොට මේක නිකම්ම නැතෝ ගියා. ඊට පස්සේ යාගේ ආසාවෙන් මේක එන්න ආයෙත් ප්‍රැක්ටිස් කරන්න ගත්තා. ඉතින් මුලින්ම අපේ හිතුවේ මුලින්ම ඩිසිප්ලින් හදන්න කියලා. මම හස්බන්ඩ් ඩිසයිඩ් කරේ අපි මෙතනට එවුවාට පස්සේ ලංකාවේ සෙන්ටර් කෙනෙක්ව ගන්නවානේ. ඒකෝට අපි ලංකාවේ ටීච් කරන විදිහ අපි යාලට කියලා දෙනවා මෙහි ඉඳි. ඒ වගේම එක තැනක ඉන්න විදිහ කට්ටියට රෙස්පෙක්ට් කරන විදිහ ඒ දේවල් අපි මේකෙදි ලර්න් කරනවා. ඒක තමයි මූලිකම ඕනකම තිබුණේ අපිට මෙහෙට එද්දී. අපි ඒකෙන් තමයි සෙන්සර් කිව්වේ අපිට ඕන මේ ඩිසිප්ලින් හදාගන්න. weekends වල අපි වෙන් කරලා තියෙන කරාටේ විදිය වෙලාවට. ඒකට weekdays වල classes නැහැ. weekends තියෙන්නේ. අපි family එකක් විදිහටම අපි ඒකට dedicate වෙලා ඉන්නවා. ඒකට එක්කන් වෙනවා දාගෙන. ඒකෙන් ගොඩක් වෙලාවට අර concentration එක හොඳට හැදුණා. ඒක කන්සන්ට්‍රේෂන් එක අපිට මේ උදව් වෙනවා ඇත්තටම පාසලේ වැඩ කටයුතු ඒ ස්ටඩිස් උත් කරන්න. ඇත්තටම මම මේ සටන් කළා පටන් ගන්න නිසා මම දන්නවා මේ ළමයිගේ මේ කියන්නේ විදේශ ශික්ෂණයේ හික්මීම ආත්ම ශක්තිය මේ ඒ වගේ දේවල් හදන්න මම හිතන්නේ ලේසිම මේ ක්‍රීඩා මොන ක්‍රීඩාවෙනුත් ඒ දේවල් කරනවා. හැබැයි සටන් කළා බේස් වෙලා තියෙනම ඒ දේවල් එක්ක මම හිතන්නේ ඒක නිසා හරි ලේසි ළමයිට ඒ දේවල් දන්නේ නැති ඒගොල්ලන් ජීවිතවලට මේ කාන්දු කරන්න සායලව හැඩගස්සන්න. ඒ නිසා මම හිතනවා ඒක තමයි මම හිතුවේ සටන් කලාව කරලා. Okay, now we have our the little champions here from this school. So we would like to know about your name. So we start from here. What's your name? Ranuki. Ranuki. Name? Netu. Netu. Ritika. Ritika. Mayumi. Velumi. Sinidi. Tini. Vinuga. Vinuga. Ryan. Right. ඇත්තටම ගොඩාක් මම බැලුවේ මේගොල්ලන්ගේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වැඩත් එක්ක තියෙන ඒගොල්ලන් ආත්ම විශ්වාසය වැඩි කිරීම වගේ දේ තමයි මුලින්ම වැඩිම බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඩිසිප්ලින් කියන එක ඒ වගේම මෙතෙන්ට එන ශ්‍රී ලංකාවේ කමියුනිටි එකත් එක්ක ඉන්න එකෙන් අර අපේ කට්ටිය ලැන්ග්වේජ් එක හැමදේම යාලට තියාගෙන ඉන්න එක උදව් වෙනවා. ඒකෙන් තමයි විශේෂයෙන්ම හිතට ඔව් ඒක ඉතින් මෙහෙමයි දැන් මේගොල්ලෝ සතිය පුරාම ඉස්කෝලේ යනවා සමහර වෙලාවට ඉතින් මෑට උන ටයර්ඩ් කියලා කියන වෙලාවල් තියෙනවා. හැබැයි ඒත් ඉතින් අපි හිතුවේ ඒක මොනවා හරි ඵලදායී විදිහකට යොදවන එක ගොඩක් වෙලාවට
හොඳයි දරුවන්ට. මොකද ඒගොල්ලන්ට ඒක මේ කාලෙදි තේරුම් නැතුනට මේගොල්ලන්ට කවදා හරි අනාගතේ තමයි තේරෙන්නේ මේ ඒකේ වටිනාකම. දැන් කියා අපි මොනවා හරි එහෙම දෙයකට යොමු කරලා තියෙන එක. ඒක නිසා තමයි ඉතින් අපි මේ කාලය ගැන එච්චර නොහිතා ඔන්න මේ සම්බන්ධ කරගන්න. ඒකට ඉන්වෙස්ට්මන්ට් එකක් ඉස්සරහට කරනවා. මම මුලින්ම කැමති ස්තුතිවන්ත වෙන්න අපේ දේවන් මල්ලිට. අපේ කමෙඩියෙන් අපිව හොයාගෙන ඇවිල්ලා ඔක්කොම කරාතේදී වදෝකායි කරාතේ පාසල ගැන නවසීලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන්න හඳුන්වලා දෙන්න මේ දක්වපු සහයෝගය. බොහොමත්ම ස්තුතියි දේවන් මල්ලි අපිට මේ දක්වපු සහයෝගය. ඒ වගේම මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන මෙවර පවත්වන අපේ ත්‍යාග ප්‍රදානෝත්සවය නැත්නම් අපි කලර්ස් නයිට් එක ගැන. අපි මේ ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වන්නේ අපේ පාසලේ පුහුණුවීම් ලබන අපේ දූ දරුවන්. එයාලා නවසීලන්තයේ තියෙන කරාතේ තරඟවලට සහභාගී වෙනවා. ඒ වගේම ජයග්‍රහණය ලබනවා. ඒ වගේම අපේ පාසල් මගින් අපි පවත්වන වර්ණපටි ශ්‍රේණි පරීක්ෂණ ඒවට සහභාගී වෙනවා. ඒ වගේම සමත් වෙනවා. ඉතින් ඔවුන්ව දිරිමත් කරන්න, ඔවුන්ව උද්වේගමත් කරන්න අපි පවත්වන මේ කලර්ස් නයිට් ත්‍යාග ප්‍රදානෝත්සවයට කුසලාන සඳහා මෙවර අනුග්‍රහකත්වය ලබා දෙන්නේ සෙන්චුරි 21 ඉරේෂ් තෙන්නකෝන් මල්ලි. ඇත්තටම ඉරේෂ් මල්ලි බොහොමත්ම ස්තුතියි. ඔයා අපේකම වෙනුවෙන් අපේ ළමයින්ට අනුග්‍රහකත්වය දක්වන්න ඉදිරිපත් වෙනවා. ඒක අපිට ලොකු හයියක්. ඒ වගේම මම මේ වෙලාවේ මතක් කරන්න ඕන අපිට සම අනුග්‍රහකත්වය දක්වන හිතවත ස්පයිස්ලෑන්ඩ් අධිපති රූබන්, ඒ වගේම අපේ රංග සුමනසේකර මේ හිතවතුන් අපිට උදව් කරනවා අපේ කලර්ස් නයිට් එක සාර්ථකව කරගෙන යන්න. ඉතින් එයාලා හැමෝටම මම මේ අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න අපේකමට අපේ දූ දරුවන් වෙනුවෙන් කරන මේ අනුග්‍රහකත්වයට. බොහොමත්ම ස්තුතියි.